හොඳයි එහෙනම්. එහෙනම් කවුරුත් නිහඬ වෙලා සාදුකාරයක් පවත්වන්නකෝ. හොඳයි. පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන තෙවරක්. නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံសមាදිយាမိ អឌិននាដានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ មុសាវាធាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដដ្ឋានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ හොඳයි වියට්නාමේ අපේ පින්වත් හැම දෙනාම විශේෂයෙන් වියට්නාමේ ශ්‍රී ලාංකික ඒ ක්‍රිකට් සමිතිය එහෙම නැත්නම් සංගමය ඒ වගේම අනිකුත් වියට්නාමේ සේවය කරන අපේ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් මේ ශ්‍රී ලංකාවෙන් දුර බැහැරව හිටියත් තමන්ගේ ආගම සංස්කෘතිය ධර්මය අමතක කරන්නේ නැතුව ඉතාම හොඳ සත්පුරුෂ පින්වතුන් හැටියට අපේ ශ්‍රී ලංකාවට සම්බුදු දහමේ ඒ පැමිණීම සනිටුහන් කරන උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන පහුගිය වසර ගණනාවක් මුළුල්ලේ ඒ උදාර පින්කම් මාලාවක් සිදු කළා. මේ වසරේ මේ කොරෝනා තත්ත්වයට එක්ක අපේ බෞද්ධ පින්වතුන්ට ලංකාවේ වගේම ඒ වියට්නාමයේ තුලත් අපට අවශ්‍ය විදියට ඒ ආගමික වැඩ කටයුතු කරගන්න යම් යම් බාධාවන් තියෙනවා. එහෙම තිබුණත් ඒව සියල්ලම පසකලා ඒ නව සභාපතිතුමා බර්ට්‍රම් මැතිතුමා ඒ වගේම උපසභාපති ඒ මුර්ගේසු මැතිතුමා ඒ වගේම අපේ ජීවන්ත මහත්මයා අනිකුත් අපි අඳුරන ඔය පින්වතුන් හැමදෙනාම ඉතාම හොඳට මෙවරත් පෙසොන් උත්සවයේ ඒ ආගමික වතාවත් තියෙන මේ තත්ත්වය යටතේ සිදු කර ගන්නට අවශ්‍ය
පහසුකම් සලසාගෙන තිබෙනවා. දැන් අපි මේ මොහොතේදී කල්පනා කරමු මේ සකස් කරගත්තා වූ සම්බුද්ධ පූජාවන් තුන්ලොවක් සනහා වදාළ අපට ධර්මයේ පැහැදිලි කරපු ඒ උතුමන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ නවහරහදී බුදු ගුණ සිහිපත් කරමින් උන්වහන්සේට එම සම්බුද්ධ පූජාවන් විශේෂයෙන්ම මට සිහිපත් කරා උදෑසන බුද්ධ පූජාව වගේම දහවල් බුද්ධ පූජාවත් මේ සමගම අපි පූජා කරන්නට සකස් කරගෙන තිබෙනවා. ඒ වගේම අද දන්සලකුත් දෙන බව සිහිපත් කරා. ඉතින් මේ සියල්ලම සම්බුද්ධ ධර්මයේ තුල අපේ ධහම තුල අපි පුරුදු පුහුණු කරන හොඳ වටිනා ගුණ ධර්ම. ඉතින් එහෙමනම් මේ මොහොතේදී ඔබ සදහසිතින් ගෞරවයෙන් ඉමහත් භක්තියෙන් පිළියෙල කරා වූ ඒ සියලුම පූජෝපද්‍රව්‍යයන් තුන්ලොවක් සනහා වදාළ භාග්‍යවත් අරහත් සම්මා මුනීන්ද්‍රයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාවත් දහවල් බුද්ධ පූජාවත් හැටියට පූජා කරමු පූජා වේවා. එයින් අත්පත් වන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ බර්ට්‍රන් මහත්මයා ඒ වගේම මුරුගේසු මහත්මාණන් ජීවන්ත මහත්මයා ඇතුළු මේ සංවිධාන වල නිලධරයන් දරන සහ සම්බන්ධ වෙන දායකත්වයේ දරන උදව් උපකාර කරන හැම දෙනාටම මහත් වූ ආශිර්වාදයක් වේවා. කායික මානසික සැනසෙල්ල වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස හේතු වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දේවල් දියුණුව දිනෙන් දිනපත් වේවා. සියලු යහපත උදා වේවා කියන හැඟීමෙන් අපි හැම දෙනාම එකට নমස්කාර කරලා ත්‍රිවිධ රත්නේ নমස්කාර කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහේති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති.
සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පතෝ සබ්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පෙතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ. මේ ගාථාවන් හැම දෙනාම මා කීවාට පසු කියන්න. නමාමි බුද්දං ගුණ සාගරන්තං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්දු ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්දු ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්දු ගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ චිගුජ්ජෝ සකලෝ දුගන්දු ගච්ඡන්ති සබ්බේ මරණං අහංච ගනසාරප්ප දිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්දං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදේවාසේ තුනෝ භන්තේ භෝජනං පරේකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය
පතිගන්හාතු මුත්තම වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ සරණ යමි හොඳයි අපි ඥාතින්ට දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු ඉද්ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ 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 එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම්මේ ධම්ම
සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර. මේ ප්‍රාර්ථනා ගාථාවන් කියවන්න. හිමිනා වන්දන මානන පූජා ප්‍රතිපත්තියානුභාවේන ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. බුද්ධ පූජා කුසල බලයෙන් වන්දනාමය කුසල බලයෙන් අපලව දුරු මගහැරේවා. රෝග පීඩා සංසිඳේවා. මානසික සහනය ලැබේවා. කාය ශක්තිය ඥාන ශක්තිය දිනෙන් දින මගේ දියුණු වේවා. කරන ලද මේ කුසල බලයෙන් නිවන් සම්පත් ළඟා වේවා. හොඳයි, හැම දෙනාම විනාඩි 2ක් විතර බොහොම කෙටි කාලයක් අපි භාවනාවක නිරත වෙමු. හැම දෙනාම තමන් ඔය ශාලාව තුල වාඩි වෙලා ඉන්න ආකාරය පිළිබඳව පොඩි සිහියක් ඇති කරගන්න. ඔය ආසනවල ඔබ තැන්පත් වෙලා ඉන්න ආකාරය පිළිබඳව හිසේ සිට දෙපතුල දක්වාම මනසින් දැනගන්න, අවබෝධ කරගන්න. එහෙම තමන්ගේ ශරීරය කොහොමද පිහිටලා තියෙන්නේ කියන මේ සිහිය ඇති කරගෙන තමන්ගේ ඇස් දෙක බොහොම සැහැල්ලුවෙන් වහගන්න. වහගෙන ඔබේ නහස් පුඩුවෙන් හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි විනාඩියක් සිහියෙන් ඔබ දැනගන්න. හුස්ම ඇතුල් වෙනකොට හුස්ම ඇතුල් වෙනවා කියලා දැනගන්නවා. පිට වෙනකොට පිට වෙනවා කියලා දැනගන්නවා. ඒ වගේම එම කාලය තුල ඔබේ ඇස් වහගෙන ඉන්නව නම් වඩාම හොඳයි. එතකොට ඔබේ අවධානය සිතට හුස්මට යොමු කරන්න පුළුවන්. ඒ විදිහට විනාඩියක් අපි භාවනාවේ නිරත වෙමු. හොඳයි, හැම දිනම සාදුනාදයක් පවත්වන්න. අපි දැන් ධර්ම දේශනාව සඳහා යොමු වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසල අකුසලං පජහති කුසලං භාවේති සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති සුද්ධං අත්තානං පරිහරಂತಿ. හොඳයි වාසනාවන්ත කාරණික පින්වත්නි, ඔබ හැම දෙනාම ඊටාම වටිනා පින්කම් මාලාවකට සහසම්බන්ධ වෙලා සිටින මොහොත. විශේෂයෙන්ම වියට්නාමයේ ඉඳිමින් ඔබ අධික කාර්ය බහුල, ඒ වගේම මේ කාලේ බොහොම කරදරකාරී කාලයක ඒ කරදර සියල්ලම අමතක කරලා අපි ධර්මයට ලං වෙන්න ඕන. අපි මේ අපේ බුදුදහම අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න ඕන කියන හොඳ චේතනාවෙන් තමයි මේ හැම දිනාම මේ සියලු දුෂ්කරතා බාධක ජය අරගෙන මේ කටයුත්ත කරන්නේ. ඉතින් අපි කවුරුත් කැමති අපි හැම දිනාටම තියෙනවා යම් යම් සිහින. දැන් මේ හැම දිනාම ඔය රටටත් එන්න ඇත්තේ තම තමන්ගේ සිහින ජය ගන්න නේද? එහෙම නැත්නම් තම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න තමයි ලංකාවේ ඉඳලා ඔය රටට ගියේ. එහෙමනේ. එතකොට ඒ තුල තියෙන්නේ මොකද්ද? තමන්ට අයිති රාජධානියක්. එහෙම නැත්නම් තමන්ට හිමි ලෝකයක් ගොඩනගා ගන්න ආරක්ෂිත, කරදර නැති, බොහොම සුරක්ෂිත එකක් හදාගන්න නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ වගේ සුරක්ෂිත නගරයක් හදාගන්න මාර්ගයක්, එහෙම නැත්නම් පාරක් පෙන්නුවා. මේ සූත්‍ර දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ සත්තම නිපාතේ. එහෙම නැත්නම් කරුණු 7ක් අඩංගු වෙන සූත්‍ර දේශනාවක් තමයි මේ නගරෝපම සූත්‍රය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර, ඉන්දියාවේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකට තමයි මේ උපමාව, එහෙම නැත්නම් මේ නගරයක් පිළිබඳව කරන දේශනාව දේශනා කරන්නේ. මේ දේශනාවේ උන්වහන්සේ අත්ත වශයෙන්ම මේ නගරය කියන එක උපමාවකටයි ගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උපමා කියන්නට බොහොම දක්ෂ ගුරුවරයෙක්. එතකොට අපට යම්කිසි දෙයක් තේරුම් ගන්න අපහසු වෙලාවකට අපි ඒ සංකල්පේ, ඒ අදහස උපමාවක් තුළින් අපට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර එක්තරා ලෝකේ දැන් අපි බලපුවාම ලෝකේ බොහෝ රටවල දැනට අවුරුදු 200කට 300කට කලින් ඒ රාජධානී පිහිටවන්නේ බොහෝ වෙලා නගර රාජ්‍ය තිබුණා. හැම නගරයක්ම රාජධානියක් වගේ තිබුණා. ඒතර ඒ නගර බලකොටුවක් විදියට තමයි රාජධානී ගොඩනගන්නේ. ඒතර මේ නගරේ තියෙන ලක්ෂණ කීපයක්. මොනවද ඒ ලක්ෂණ? පළවෙනි ලක්ෂණය තමයි ඒසිකා කියලා ස්තම්භයක්. කියන්නේ මහා කුළුණක් නගරේ මැද තියෙනවා, ලොකු උස කුළුණක් ගල් වලින් හරි එහෙම නැත්නම් ලී වලින් හරි ආරක්ෂිත හදපු කුළුණක්. දැන් මේ කුළුණට නැග්ගහම මේ නගරේ තියෙන ඕන දෙයක් බලන්න, නගරයට සතුරු වෙනවා නම් වෙනත් පිරිස් මේක ආක්‍රමණය කරන්න වෙනවා නම්, සතුරු කණ්ඩායම් වෙනවා නම් ඒ අය දකින්න පුළුවන්. ඒ වගේම ඉස්සර නගරවල තිබුණු තව ලක්ෂණයක් තමයි ලංකාවේ සීගිරිය වගේ තැන්වල තියෙනවා. ඒ නගරය වටා මහා අගලක්. ඒ වගේම මේ නගරයක් වටා බොහෝ වෙලාවට ලොකු බෑම්මක් තියෙනවා, ප්‍රාකාරයක්. ඒ වගේම මේ නගරයන් ඇතුළත හමුදාවන්, අස්වාරෝහක, හස්ති විදියේ ඒ විදියට පාබල, ඒ වගේම ඒ කාලවල විවිධ හමුදා වර්ග හිටියා. ඒ වගේම මේ නගරයට ඇතුල් වෙන්න බොහෝ වෙලාවට තියෙන එක දොරටුවයි. ඒකට දොරටු පාලකයෙක්, නුවණැති, බොහොම පඬිත නුවණ එක්කෙනෙක් හිටියා. ඊට අමතරව මේ නගරේ වටේට තියෙන බැම්මට අමතරව ඇතුල් නුවර කියන මේ නගරේ තවත් රජවරු, සිටුවරු ඉන්න කොටසට තව තාප්පයකුත් තිබුණා.
ඒක ඇතුල් නුවර ප්‍රාකාරය හැටියට ඇතුල් බැම්ම වගේ තියෙනවා. ඒතර ඒ වගේම මේ නගරයන්ගේ ආරක්ෂාවට බොහෝ වෙලාවට දැන් පහුගිය කාලේ අපිට කොරෝනා ආපු වෙලාවේ අපි ගෙවල් වලටම වෙලා හිටියේ. දැන් එතකොට අපට ගන්න ආහාර පාන ගන්න සමහර සුපර් මාකට් තියෙන ඒවට යන්න පුළුවන් අය ගිහලා ආහාර ගෙනල්ලා ගෙදර එකතු කරගන්නවා රැස් කරගන්න මොකද කඩෙන් ගන්න බැරි වෙයිද කියලා අපට බයයි. ඒ වගේ මේ නගරේ ඉන්න අයත් ආහාර වර්ග 4ක් ඒ කියන්නේ නගරේ ඉන්න සත්තුන්ට අවශ්‍ය තනකොළ ඒවා වතුර සහල් බෙහෙත් දාන්න මෙන්න මේ වගේ 4 වර්ගයක් ඉන්නවා. එතකොට මේ 4 වර්ගයෙන් නගරේ ආරක්ෂා වෙනවා. එතකොට ඒ වගේම සතුරු කණ්ඩායම් වලට මේ නගරයට ඇතුල් වෙන්න බෑ මෙන්න මේ කාරණා 7 නිසා. එහෙම නැත්නම් මේ නගරය ආක්‍රමණය කරලා ජයග්‍රහණය කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාව මුල් කරගෙන කාරණා 7ක් අපට දේශනා කරනවා අපේ ජීවිතය මායාවෙන් එහෙම නැත්නම් අකුසලයෙන් අපේ ජීවිතය පරිස්සම් කරගන්න ඕන කාරණා 7ක් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එතකොට මේ නගරයේ තිබෙනවා ඒසිකා කියලා ස්තම්භයක්. ඒසිකා කියන ස්තම්භයේ ස්වභාවය තමයි නගරයේ මැද බොහොම උසට සකස් කරලා තියෙන ස්තම්භය. එතකොට මේ ස්තම්භය වැස්සක් වැටුණාට එහෙම නැත්නම් මහා සුළි සුළඟක් ආවත් එහෙම නැත්නම් වෙන බාධාවක් ආවට මේ නගරයේ තියෙන කුළුණ සෙලවෙන්නේ නැහැ. දැන් ලංකාවේ පහුගිය කාලේ ඇති කරානේ නෙළුම් කුළුණ කියලා. ගොඩක් රටවල් වල ඒ වගේ තියෙනවා. ඉතින් ඒ කුළුණ හෙල්ලෙන්නේ නැති වගේ අපේ පින්වතුන්ට ඇති කර ගන්න ඕන නොසෙල් වෙන ගුණයක් තියෙනවා. මේකට කියනවා පින්වතුනි ශ්‍රද්ධාව කියලා. දැන් ශ්‍රද්ධාව කියන එක පින්වතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දෙආකාරයකට ජීවිතේ තියෙනවා. සමහර අයගේ ශ්‍රද්ධාව මේ ආකාරවතී සද්ධා. එහෙම නැත්නම් කරුණු සහිතව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු සහිතව ඇති කර ගන්නා වූ අවබෝධය තුළින් ඇතිවෙන විශ්වාසය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සද්ධා හෝති ශ්‍රද්ධාව තියෙනවා සද්ධා තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව හොඳ විශ්වාසයක් මේ කියන ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට තියෙනවා. ඒ වගේම අමූලිකා ශ්‍රද්ධා කියලා තියෙනවා. ඒ කියන්නේ කරුණු අවබෝධයක් නැතුව කරුණු පිළිබඳ වටහා ගැනීමක් නැතුව ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව. ඒ අය තමයි ඊටාම ඉක්මනට කලකිරෙන්නේ. සමහර වෙලාවට සමහර ඇත්තෝ බුදුදහම සමහර වෙලාවට තමන්ගේ ළමයා පාසලට දාගන්න උනනවා. සමහර තමන්ගේ ආගම මාරු කරනවා. සමහර වෙලාවට තමන් විවාහයක් වුණාම සමහරට මේ වටිනා ධර්මයක් අත්හැරලා වෙනත් ධර්මයකට යනවා. එතකොට සමහර වෙලාවට සෙවිලි තහඩු ටිකක් දුන්නාම එහෙම නැත්නම් කිරි පැකට් ටිකක් දුන්නාම එහෙම නැත්නම් පොඩි මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණාම සමහර ඇත්තෝ තමන්ගේ ධර්මය අත්හැරලා යනවා. එතකොට එහෙම වෙන්නේ මොකද? ඒ අයට මේ ධර්මයේ තියෙන වටිනාකම පිළිබඳ මේ වගේ නිදහස් ආගමක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ. ගොඩාක් ආගම් වල ලෝකේ තියෙන ඒවා කියන්නේ එන්න ඇවිල්ලා විශ්වාස කරන්න. දැන් අපේ ධර්මයේ තමයි බුදුහාමුදුරු කියන්නේ එන්න ඇවිල්ලා බලන්න. මේක ප්‍රශ්න කරන්න, විමසන්න, මේ දේ කරොත් Tamanට මොකද්ද ලැබෙන්නේ? මේ දේ කරොත් Tamanට මොනවද නැති වෙන්නේ? කියලා මේ විදියට බුදුරජාණන් වහන්සේ හරීම විවෘත ධම දේශනා කළා කියලා. බුදුහාර කවදාවත් කිව්වේ නැහැ එන්න මාව විශ්වාස කරන්න. මෙහෙම නෙවෙයි. ඇවිල්ලා ගවේෂණය කරන්න. විමසන්න. මේ සත්‍ය හොයාගන්න. මේ ධර්මයේ තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වගේ අවබෝධයක් ඇති කරගෙන අවබෝධය තුළින් යන ගමන. ඒතර බුදුරජාණන් වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මම ඔයාව ගලව ගන්නවා කියලා. මම ඔයාව බේර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ බොරු පොරොන්දු දෙන්නේ නැහැ. අපි දැන් මේ කොරෝනා ආපු වෙලාවේ බලන්න ලෝකේ කාටවත් කිසිම ඒ බලගතුයි කියන කාටවත්ම බැරි වුණානේ මේව බේර ගන්න. අපි සමාහට ආඥා කරන්නේ නැති මේවා කරන්නේ නැති එහෙම අපිට ගලව ගන්න බැරි වුණා. ඒ නිසා ඒකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපි සමහර වෙලාවට අපි සරණ පිළිසරණ යන දේවල් වලින් ඇත්තටම අපිට පිළිසරණක් ලැබෙනවා. ඇත්තටම සරණක් ලැබෙනවද කියලා අපි කල්පනා කරන්න ඕන අවස්ථාවක් තමයි මේ ලෝකයේ තුල තිබෙන්නේ.
ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න අඤ්ඤ සරණ වෙන පිළිසරණක් නැහැ. තමන්ට තමන්ම තමයි පිළිසරණ. තමන් තුළ ශ්‍රද්ධාවෙන් ගොඩනගා ගන්න ගුණධර්ම තමයි තමන්ට පිහිට පිළිසරණ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන තුම් හේ කිච්ඡං ආතප්පං. ඔබ විසින් කළ යුතු දේවල් කරගෙන යන්න ඕන. අක්ඛාතාරෝ තථාගතෝ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පාර පෙන්නලා දෙන කෙනා විතරයි. මේ කෙළවරින් මේ ගඟේ එවුරෙන් එහා ගඟේ එවුරට බුදුරජාණන් වහන්සේට ඊතර කරන්න බෑ. මේ සසරින් අනිත් පැත්තට ඊතර කරන්න බෑ බුදුරජාණන් වහන්සේ. දැන් උදාහරණයක් වශයෙන් වුණොත් මට ලෙඩක් හැදුනොත් ඔබ බෙහෙත් බිව්වට ඔබගේ ලෙඩ හොඳ වෙනවද? නෑනේ. ඔබේ ලෙඩ මම බෙහෙත් බිව්වට ඔබේ ලෙඩ හොඳ වෙන්නේ නෑ. ඒතර ඔබේ ලෙඩේට ඔබ බෙහෙත් බොන්න ඕන, ඒවට පරිස්සම් වෙන්න ඕන. ඔබේ ලෙඩේට ඔබ කල යුතු ප්‍රතිකර්ම කරන්න ඕන. එහෙම නේද? ඒතර ඒ වගේ පින්වතුනි තමන් තුළ තමයි තමන්ගේ ගැලවීම, තමන් තුළ තමයි තමන්ගේ නිරෝධය, නිර්වාණය, ඒ නිදහස් වීම තිබෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ ඉතිපිසෝ මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං මේ විදිහට රහත් වූ ගුණයක් තියෙනවා. රහසින්වත් පවු නොකරන සියලු කෙලෙස් නැති කරපු ගුණයක් තියෙනවා. ඒකට ඒ ගුණය මේ ලෝකේ වෙනස් සහස්තුන් තුල නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡප්පසාදෙන ස්තෙල් වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. එතකොට භගවා මේ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සිඳලා දැමුවා. මේවා පැහැදිලි කරා. ඉතින් ඒ නිසා භගවා අරහං සම්මා සම්බුද්ධ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය හොයාගත්තේ ගුරුවරුන්ගේ උපදේශයක් නැතුව. තමන් විසින්ම භාවනා කරලා දැඩිව මේ අධ්‍යයනයන් කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඇති කරගත්තේ කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසෙල් වෙන කාටවත් එක එක වචනයක් කිව්වට හෙළවෙන්නේ නැති ශ්‍රද්ධාවක් අපි ඇති කරගන්නවා. ඒක බොහොම අමාරු දෙයක්. ඒක අධ්‍යයනය කිරීම තුළින් ඒක බොහොම තමන්ගේ දැඩි කැපවීම තුළින් ඇති කර ගන්නා වූ ගුණයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ අපි බොහෝ දෙනා දැන් ජිම් වලට යනවා නේ. සමහර ජිම් වලට ගිහලා අපි ඇඟ හදා ගන්නවා. අපේ මසල්ස් හදා ගන්නවා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සද්දේන්ද්‍රිය සද්ධාව කියලා කියන්නේ ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියක් කියන්නේ ඇහැට පේන ඉන්ද්‍රියක් නෙමෙයි, අවයවයක් නෙමෙයි. නමුත් මේ ගුණ සද්ධාව නැමැති ගුණය වඩා ගන්න, වර්ධනය කර ගන්න, දියුණු කරන්න, මහත් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අපි වැඩි කර ගන්නවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව මේ ධර්මයේ ඒහිපස්සිකයි. ඇවිල්ලා බලන්න, පච්චත්තං වේතිතබ්බං නුවණින් ඇති අයට අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි, මෙලොව වශයෙන් ප්‍රතිඵල ලැබෙන එකක්. මේ විදියට ධර්මයේ පිළිබඳව, මේ සංඝ රත්නයේ පිළිබඳවත් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒක තමයි අපේ ජීවිතේ නොසෙල් වෙන කුළුණ. මේ කුළුණ නැත්තම් මේ පින් වඩන්නත් බෑ. කුසල් කරන්නත් බෑ. වෙන කිසිම දෙයක් අපේ ජීවිතේ ධර්මයේ තුල ගමනක් නැහැ පින්වතුනි ශ්‍රද්ධාව නැත්නම්. ඒ නිසා අපි ශ්‍රද්ධාව දියුණු කර ගන්න ඕන. ඊගාවට මේ නගරයේ වටේ තියෙනවා මොකද්ද? මහා අගලක්. දැන් පහුගිය කාලේ මම වැඩම කරා බුරුමේට. බුරුමේ මණ්ඩලය කියලා නගරයක්. මේ නගරයේ තියෙන බොහොම ලස්සන පැරණි නගරයක්. ඒක බලකොටුවක්. ඒකට මේ නගරේ වටා තියෙනවා අඩි 100ක් 150ක් වගේ ලොකු විලක් වගේ. නගරේ වටාම යන මහා ඇලක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රාකාරයක් තියෙනවා. එහෙම නැත්නම් විශාල ජලාශයක් නගරේ වටේට තියෙනවා. එතකොට මේ පැරණි නගරවල මේවට කිඹුල්ලෝ දාලා ඒ වගේම සමහරට කකුලේ ඇනෙන જાති මේ පතුලේ තැම්පත් කරලා මිනිස්සු පැටලිලා එහෙම නැත්නම් පීනගෙන ඉන්න බැරි වෙන විවිධ දේවල් දාලා තිබුණා. ඒකට ඒ වගේ අපි ජීවිතේ විවිධ දේවල් වලට පැටලෙනවා. විවිධ දේවල් වලට වැටිලා විනාශ වෙනවා. මේ අගලවල් වලට වැටිලා අපි විනාශ වෙනවා. මොනවද මේ අගලවල් වලට වැටෙන විනාශ වෙන කාරණා තුන? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාය දුස්චරිත. කායික වශයෙන් අපි කරන වැරදි ක්‍රියාවන් තමයි කාය දුස්චරිතය කියලා කියන්නේ. ඒකට මනෝ දුස්චරිත. මනසින් අපි වැරදි සිතුවිලි හිතනවා. ඒ වගේම වාචී දුස්චරිතය වචනයෙන් අපි වැරදි දේවල් කියනවා. ඒතර මෙන්න මේ ආකාරයකට මේ කියන කාරණා තුන තමයි මේ අගලට වැටලා අපි කිඹුල්ලෝ කාලා එහෙම නැත්නම් වෙනත් ප්‍රහාරයකට ලක් වෙලා අපේ ජීවිතේ නැති වෙනවා. ඒතර මෙතෙන්දී අපිට අවශ්‍ය කරන ගුණධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද්ද? හිරිය කියන එක. හිරි කියලා කියන්නේ ලැජ්ජාව.
මේ ලැජ්ජාව අපි ගොඩාක් අය සමහරට මගුල් ගෙදරකට ගිහපුවාම කෑම ටිකක් කන්න ලැජ්ජයි. එහෙම නැත්නම් තමන්ගේ අසල්වැසියෙක් ගෙදරට ගිහපුවාම ලැජ්ජයි, කතා කරන්න ලැජ්ජයි. එහෙම ලැජ්ජාවක් නෙමෙයි මෙතන කියන්නේ. මොනවද මේ ලැජ්ජාව? කාය දුස්චරිතයන්. කයෙන් වැරදි කරන්න ලැජ්ජයි. ඊගාවට වචනයෙන් වැරදි කරන්න ලැජ්ජයි. ඒ වගේම මානසික වශයෙන් වැරදි දේවල් හිතන්න ලැජ්ජයි. ඒක තමන් තුළ ඇති කරගෙන ආත්ම සංයමයක්, self control එක තමා තුළම ඇති කරගන්න ලැජ්ජාව. ඒතර මේ ලැජ්ජාව බුදුදහම තුළ පෙන්වලා දීලා තිබෙනවා පින්වතුනි, දේව ධර්ම හැටියට, දෙවියන්ගේ ධර්ම හැටියට, මේ ලෝකේ ආරක්ෂා කරන, මේ ලෝකේ රඳවා තබන, ඔසවා තබන ධර්ම හැටියට ලැජ්ජාව. එහෙම ලැජ්ජාව නැති අය තමයි අකුසල් කරන්න, එහෙම නැත්නම් වැරදි කරන්න මිනිස්සු නිර්භයව ඉදිරිපත්. ඊගාවට මේ නගරේ වටා තිබෙනවා පින්වතුනි, ඒකට කියනවා අර ප්‍රාකාරය. ඒකට කියන පරිකා කියන ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ වටේ යන්න පුළුවන්. ගොඩක් පල්ලයි. දැන් චීන පහන් ප්‍රාකාරය, එහෙම නැත්නම් ගොඩාක් ලංකාවේ වුණත් තියෙනවා. ගාල්ලේ බලකොටුව, එහෙම නැත්නම් මාතර බලකොටුව, යාපනයේ බලකොටුව, මේ හැම තැනකම තියෙනවා. ඒ නගරයේ වටේ යන්න පුළුවන් මහාත බැම්මක්. ඒතකොට මේ බැම්මේ ඉඳගෙන සමහරට සතුරු එනකොට ඊතල විදින්න පුළුවන්, හෙලි ප්‍රහාර එල්ල කරන්න පුළුවන්, ගිනි බෝල එවන්න පුළුවන්, විවිධ ප්‍රහාර එල්ල කරන්න. ඒතකොට ඒ වගේ අපේ ජීවිතයටත් ඇති කරගන්න ඕන බැම්මක්, මහා විශාල බැම්මක් ඇති කරගන්න ඕන. ඒක තමයි බය. අපි බය කියන එක සමහර වෙලාවට දකින්නේ නරක දෙයක් ඇතුළත. අපි සමහරට හොල්මන් වලට දැකලා බය වෙනවා. සමහරට හීනෙන් බය වෙනවා. විවිධ බය අපි ඇති අපේ ජීවිතේ තියෙනවා. අපේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව බය වෙලා පැනලා දුවනවා. එතකොට තරඟ වලට ඉදිරිපත් වෙන්න බැරි බය තියෙනවා. සමාජයට ඇවිල්ලා කතා කරන්න බැරි බය තියෙනවා. ඒ වගේම මේ ධර්මයේ තුල ඇති කරගන්න ඕන බයක් තියෙනවා. ඒ තමයි ඔත්තප්පය කියලා කියන්නේ. ඒ බය හතරක් තියෙනවා පින්වත්නි. පළවෙනි බය තමයි අත්තානුවාද බය. තමන් පිළිබඳව ඇති කරගන්නා වූ බය. ඒ කියන්නේ අනේ මං වැරද්දක් කරපුවාම මට පසුතැවෙන්න වෙයි. මට ඒ ගැන හිතපුවාම හරියට කනගාටු හිතේ. දැන් ඔය පෞගේ කාලේ සමීක්ෂණයක් කරලා තිබුණා ඔය කොළඹ මැගසින් බන්ධනාගාර. ඉතින් ඒ අයගේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. ඒ අයගෙන් අහනවා, ඒ අය සමහර අය මීමරපු අය, සමහර අය වෙනත් දූෂණ කරපු අය, සමහර අය මත්ද්‍රව්‍ය මත්පැන් විකුණපු අය, ඒ අයගේ ජීවිතය ගැන හැරිලා බලපුවාම මොකද ඔබ හිතන්නේ කියලා ඒ අයගෙන් අහපුවාම ඒ අය කියනවා මම මේ වැඩේ කරේ සුළු වෙලාවක් මම ඉවසුවා නම්, මම ඊට වඩා නුවණින් කල්පනා කරලා වැඩ කරා නම් මෙහෙම මට වෙන්නේ නැහැ කියලා එයාට බයක් තියෙනවා. ඒ කියන්නේ එයාට තියෙන ලොකු හිතේ දුකක්. එතකොට ඒකෙන් පේනවා අපට නරකක් කරපුවාම සැනසෙල්ලින් ඉන්න වෙන්නේ නැහැ. තමන්ගේම හිත තමන්ටම මොනවද කරන්නේ? දෙස්දවල් තියනවා නේද? අනේ මම මේක කරානේ කියලා තියෙන. ඒකට කියනවා අත්තානුවාද බය. ඊගාව බය තමයි අපි ඇති කරගන්න ඕන පරානුවාද බය. දැන් අපි නරක දෙයක් කරපුවාම, වැරදි දෙයක් කරපුවාම අපිට සමාජයෙන් දොස් කියනවා. අම්මා තාත්තා දොස් කියනවා, සමහර වෙලාවට අපේ අසල්වැසිය දොස් කියනවා, රටේ ඉන්න ජනතාව දොස් කියනවා, මාධ්‍යයෙන් දොස් කියනවා. මේ විදිහට අපි වැරද්දක් කළොත් අපට නිරන්තරයෙන් දොස් අහන්න වෙනවා. ඒකට කියනවා පරානුවාද බය. අනිත් අයගෙන් ඇති වෙන අපේ වැරදි ක්‍රියාවන් නිසා අපට ඇති වෙන බය. ඊගාව බය තමයි දණ්ඩ බය. දැන් ලෝකේ මොන වැරද්ද කරත් ඒ අපරාධ දණ්ඩ නීති සංග්‍රහය කියලා තියෙනවා නේද? රාජ්‍ය අධිකරණ පද්ධතියක් තියෙනවා, පොලිස් පද්ධතියක් තියෙනවා. ඒතර ඒ වගේම මොකද කරන්නේ? අපි වැරදි කළා හැංගිලා හිටියත් සමහර වෙලාවට අපි ළඟට ඇවිදilla අපිව අල්ලගෙන හිර කූඩුවේ දාන්න, පොලිසියේ දාන්න, එහෙම නැත්නම් දඬුවම් දෙන්න මේ විදිහට. ඒතර මෙන්න මේ ප්‍රාකාරය වගේ අපිට මේ බයවල් අපි ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අපිව ආරක්ෂා වෙනවා. හරියට අර කියන මේ නගරයට ප්‍රහාර එල්ල කරන්න බෑ මේ බැම්මෝඩ ඉන්න ආරක්ෂකව නිසා. ඒ නිසා මේ බය කියන එක අපට හොඳයි. ඊගාවට තියෙනවා දුක්ගති බය. දැන් අපි සමහර වෙලාවට අත්තානුවාද බය, තමන් කරපු වැරද්ද පිළිබඳව තමන්ට සමහරට බයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් අය බැන්නත් අර කම්මලේ ඉන්න බල්ලට කියනවනේ අර මොන සද්ද ඇහුණත් එයාට ගණන් ගන්නෑ. ඇහුණට ඇහුණ නෑ වගේ ඉන්න. යකඩ තලන සද්ද ඒව මොකවත්ම යාට ඉච්චර දැනෙන්නේ නැහැ. මොකද හැමදාම මේ සද්ද ඇහෙනවා. සමහරට අනිත් අය මොනවා කිව්වත් සමහර කෙනෙක් ලැජ්ජාවකට එහෙම නැත්නම් අපහසුතාවයකටපත් වෙන්නේ. එහෙම නැත්නම් හිරේ විලංගුවේ දැම්මත් ඒකත් ප්‍රශ්නයක් නැහැ.
හැබැයි දුක්ගති බය. තමන් කරන වැරදි වලට අවසාන වශයෙන් තමන් වග කියන්න. දැන් ඒක තමයි බුදුදහමේ තියෙන තවත් දෙයක්. දැන් අපිට කෙනෙකුට යම්කිසි වැරදි විශ්වාස වලට එන්න පුළුවන්. අපි මේ පව් කරාට මේකෙන් අපට අකුසලයක් වෙන්නේ නැහැ. දැන් සමහර දහම් වල උගන්වනවා සත්තු මැරුවට කමක් නැහැ කියලා. ඒ සත්තු මරලා ඒවා අපේ පරිභෝජනය සඳහා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. සමහර උත්සව වලට හැම ළමයෙක්ම පවා ඒවට සම්බන්ධ වෙනවා. ඒකට ඒගොල්ලෝ හිතනවා මේකේ පවක් නැහැ කියලා. දැන් අපට හිතන්න පුළුවන් ගින්දර තියෙනවා නේද? ගින්දර අපට පිච්චෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි අපි හිතුවට ගින්දර වලින් පිච්චෙන්නේ නැහැ කියලා අපි හිතා හිටියට ඒක ඇත්තටම ඇල්ලුවොත් පිච්චෙනවා. එතකොට ඒක අපට හිතලා හිත රවට්ට ගන්න පුළුවන්. අපිට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ, වැරද්දක් වෙන්නේ නැහැ කියලා අපිට හිත බොරුවට රවටා ගැනීම කරන්න පුළුවන්. නමුත් ඒවා එහෙම වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට වාර එක එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිදින්න කියනවා ස්වාමීනි මගේ තාත්තා මගේ නැති වුණා. ඔබ වහන්සේට පුළුවන්ද යම්කිසි මේ යාඥාවක් කරලා එහෙම නැත්නම් යම්කිසි මේ එකක් කරලා යම්කිසි රිචුවල් එකක් යම්කිසි ආගමික යම්කිසි මැජික් එකක් මොන හරි කරලා මගේ තාත්තා දිව්‍ය ලෝකෙට යවන්න පුළුවන්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හරි මම කරලා දෙන්නම් කියලා ඒ මනුස්සයාට කියනවා ඔබ අරගෙන එන්න කල දෙකක්. මේ කල දෙකට ගේන්න ඕන මොනවද? එකකට ගේන්න ඕන ඔබ ගිතෙල්. අනිත් කලයට ඔබ ගේන්න ඕන මොනවද? යම්කිසි ගල් වර්ග මොන හරි බර දේවල් දාලා ගල් කැබටි දාලා මේක ගේන්න. ඒතර ඔබ ගේන්න ඕන මේක නිකන් ගෙනල්ලා හරියන්නේ නැහැ. මේක සීල් කරලා ගේන්න ඕන. වතුර යන්නේ නැති වෙන්න හොඳට මොන හරි හම් කඩකින් හරි මොහොකින් හරි බැඳලා ඒ කලේ ඇතුළට වතුර යන්නේ නැති වෙන්න ගේන්න. එහෙම ගෙනල්ලා මොකද කරන්න කියන්නේ මේ කල දෙකම ජලාශයකට ගිහිල්ලා කඩන්න කියලා. කඩලා ඔබ මේ ජලාශ දෙක කඩපුවාම මේ ජලාශය ඇතුළේදී වතුර ඇතුළතදී වතුර මැදක් කියන්නේ ඉන තරමට වාගේ ගිහිල්ලා ඒ වතුර ඇතුළේදී මේ කල දෙක මොහොකින් හරි ගහලා කඩනවා. කඩපුවාම මොකද වෙන්නේ සාමාන්‍යයෙන් අර ගල් කැබලි තියෙන එක අනිවාර්යයෙන්ම වතුර පහළට ගලන් යනවා නේද පින්වත්නි? කවදාවත් ගල් කැබලි උඩට පාවෙලා එන්නේ නැහනේ. ඊගාට ගිතෙල් තියෙන එක ඒක මොකද වෙන්නේ වතුරෙන් උඩට එන. දැන් ආවට පස්සේ මෙයාට කියනවා දැන් ඔබ මේ නැවත නැවත මේ විදිහට ආරාධනා කරන්න මේ ගල් කැබලි උඩට ඒවා. ගල් කැබලි උඩට ඒවා කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ ගිතෙල් අනේ වතුර යටට යන්න කියලා ඔබ නැවත නැවත ආරාධනා කරන්න නැත්නම් යාඥා කරන්න මොන හරි ඒ විදිහට මේවා කරන්න කියලා කියනවා. කරාට යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපට අර වගේ විශ්වාස ඇති කරගන්න පුළුවන්. හරි අපි මේවා කරන ඒවා පව් නැහැ. මේක වැරද්දක් නැහැ. මේක හොඳයි. මේක කුසලයක්. මෙහෙම කියලා අපි මිත්‍යා අදහසක සිතුවිල්ල කෙනෙකුට ඉන්න පුළුවන්. නමුත් හිටියට දුක්ගති බය තමන් ඒ කරපු අකුසල් මෝරලා ඒවයි විපාක දෙනකොට ඇති වෙන ඒ දුගති බය ඔබට පුළුවන් කමක් නැහැ නැති කරන්න. ඒ නිසා අපට වැරදි විශ්වාසයක නැත්නම් වැරදි අදහසක අපිට ඉඳලා අපිට හිතන්න පුළුවන් හරි මේකෙන් මට සැනසෙල්ලක් හොඳක් වෙනවයි කියලා. ඉතින් අන්න ඒ නිසා අපට පේනවා අපි වැරදි විශ්වාසයක හිටියට බය නැතුව පව් කරාට ඒවෙන් ගැලවිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා ඒ පවෙන් වැළකීම අපේ නගරය ආරක්ෂා කරගන්න අපේ සසරගත ජීවිතය ආරක්ෂා කරගන්න බොහොම හේතු වෙන කාරණයක් කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ නගරය තුල තියෙන පින්වතුනි මේ බොහෝ ආයුධ තියෙනවා. ආයුධ ගබඩාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම සාමකාමී ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ වරක සඳහන් කරලා තියෙන යෝධේත මාරම් පඤ්ඤාවුදේ මේ ප්‍රඥා ආයුධයෙන් මාරයාට එහෙම නැත්නම් කෙලෙස් මාරයාට ප්‍රහාර දෙන්න කියලා බුදුහාර කියලා කියනවා. එතන කියන්නේ යුද්ධ කරන්න නෙමෙයි මිනිස්සු මරන්න, ලේ යන්න එහෙම කරන එකක් නෙමෙයි. මේ කෙලෙස් නැති කරගන්න ප්‍රඥාව යොදා ගන්න. ප්‍රඥාවෙන් යොදාගෙන ඒ කෙලෙස් දුරු කරන්න කියන කාරණේ තමයි කියන්නේ. එතකොට සුණාත ධාරේත චනාත ධම්මේ කියලා ඒ විදිහට විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකට මේ ආයුධ මොනවද අපිට ජීවිතේට ඇති කරගන්න ඕන ආයුධ? අපිට ආයුධ වැදගත් වෙනවා. ඒ ආයුධ තමයි බහුශෘත භාවය. ඒ වගේම ධර්මදර භාවය. දැන් මේ ආයුධ අපේ ජීවිතය ඇති කරගන්න. දැන් බහුශෘතයි කියලා කියන්නේ බොහෝ දේවල් අසූ පිරුතන් කියන කාරණාව. දැන් ලෞකික ජීවිතයේදී අපිට බොහෝ දේවල් අසූ පිරුතන් තියෙන එක බොහොම හොඳයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න.
ඒ වගේම අපට ධර්මයේ පිළිබඳව බොහෝ බහුශ්‍රృత භාවයක් ඇති කර ගන්න ඕන. ධර්මයේ පිළිබඳ අවබෝධයත් අපි වැඩි කර ගන්න. ධර්මයේ දරණ කෙනෙක් බවට පත් වෙන්න. එතකොට මේ ධර්මය ආදි කල්යාණ මුල බොහොම ලස්සනයි, බොහොම හොඳයි. ඒ වගේම මධ්‍ය කල්යාණ මේ ධර්මයේ මැද හොඳයි. ඒ වගේම පරිෝසాన කල්යාණං කෙලවරත් බොහොම පිළිවෙලක් තියෙන ධර්මයක් කියලා මේ විදිහට තියෙනවා. එතකොට මේ ධර්මය කොහොමද අපි සම්පූර්ණ කරගන්නේ? එහෙම නැත්නම් ධර්මය කොහොමද අපි වඩාත් හොඳ තත්වයට මනසින් මේ ධර්මය අපි ගොනු කරගන්නේ කොහොමද කියලා හිතන්න ඕන. එකක් තමයි සුතා. හොඳට අහන්න ඕන. දෙවෙනි එක තමයි දතා ධාරණය කරන්නට ඕන. තුන්වෙනි එක තමයි වචසා පරිචිතා. අපි වචනෙන් ඒක පුහුණු කරන්න ඕන, හුරු කරන්න ඕන. ඒ වගේ මනසානුපෙක්කිතා මනසින් නිතර නිතර මෙනෙහි කරන්න ඕන. දැන් අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි ධර්මය නෙවෙයිනේ මෙනෙහි කරන්නේ. අපේ ජීවිතේ අපි මොනවද වැඩියෙන් මෙනෙහි කරන්නේ? එදිනෙදා ජීවිතේ තියෙන ප්‍රශ්න, ගැටලු මේවා තමයි අපි සාමාන්‍යයෙන් වැඩියෙන්ම මෙනෙහි කරන්නේ. ඒ නිසා අපි පොඩි හරි කාලයක් මේ ධර්ම කාරණා මෙනෙහි කරන්න, වචනෙන් හුරු කරන්න, ඒව මතකයේ තබා ගන්න, ඒව අහන්න, ඒ වගේ හැකියාවක් අපට අපේ ජීවිතවල ඇති කරගන්න ඕන. ඊගාට පින්වතුනි මේ නගරයට ඉන්නවා මහා ලොකු හමුදාවක්. ඒගොල්ලෝ මොකද්ද මේ හමුදාව විසින් අපට පෙන්වන එහෙම නැත්නම් අපට දක්වන කාරණේ මොකද්ද? හමුදාව කියන එකෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ උත්සාහය, වීර්ය, පරාක්‍රමය කියන මේ දේවල් තමයි බුදුරජාණන් වහන්සේ මේ හමුදාව තුළින් අපට දක්වලා තිබෙන්නේ. එකක් තමයි හැම දිනාටම වීර්යය කියන එක අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ලෝකේ වීර්යවන්තම කෙනා. ඇයි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න හිතපු දවසේ සුමවේද කියන තාපසය හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි මේ විවරණය ලැබෙන්නේ. මේ දවසක මේ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුදු වෙනවා කියලා සුමේද කියන තාපසයෙක් හැටියට භාවනා කරමින් ඉඳලා මේ දීපංකර බුදුහාමුදුරුවෝ යම් දවසක දානකට වඩින්න හදන වෙලාවේ අහසින් මේ භාවනා කරපු තාපසයා වඩිනකොට දැකලා බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිසක් මේ මහා පෙරහැරෙන් වඩිනවා දානකට. හැබැයි ඒ ගමේ හිටපු මිනිස්සු මේ පාරවල් සරසන එක තැනක තියෙනවා මහා මඩ ගොඩක්. එතනින් ඒක සරස ගන්න වෙලාවක් නැහැ. ඉතින් මේ සුමේද තාපසයා අහසින් බහැලා මම මේ කොටස සරසන්නම් කියලා එයා පුළුවන් ටික සරසලා බැරි ටිකට මොකද කරන්නේ? එයා පාලමක් වගේ පොළොවේ දිගා වෙනවා. දිගා වෙලා ප්‍රාර්ථනා කරන මුණින් අතට පොළොවේ දිගා වෙලා බුදුහාමුදුරුවෝ මගේ මේ ඇඟ උඩින් අනේ වඩින්න ඕන කියලා එයා හිතන කොච්චරනම් නිහතමානීකමක් කොච්චරනම් මේ ඒ කුසල් සිද්ධ කරගන්න කොච්චර ගැඹුරු හිතක් එයාට තිබුණාද. දැන් අපි කැමති නෑනේ මඩ ගොඩක බහින්න. නමුත් එයා මඩ ගොඩේ ඇලවෙලා බුදුහාමුදුරුවෝ ඇතුළු 500ක් හාමුදුරුවෝ මගේ ඇඟ උඩින් පාලමක් වගේ මෙතනින් වඩිත්වා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ බැලුවා මෙයාගේ මොකද්ද මේ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාවක් තියෙනවා මම කවදක හරි මේ බුදුහාමුදුරුවෝ වගේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. මුත්තෝහං තාරයිස්සාමි තින්නෝහං මෝචනේ පරේ කියන විදිහට මම අනිත් අයවත් මේ සසරෙන් එතර කරන අනිත් අයටත් දුකෙන් නිදහස් කරන ගුරුවරයෙක් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් වෙනවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ විදිහට තමන්ගේ ශරීරය පරිත්‍යාග කරේ බුදුරජාණන් වහන්සේලාට වඩින්න පාලමක් වගේ. ඉතින් එහෙම කරලා ඔහු පටන් ගත්ත මේ බුදු වීම සඳහා ඇති කරගත් අදිෂ්ඨානයේ ව්‍යායාමය මේ කියන කැමැත්ත ඔහු ආත්ම ලක්ෂ කෝටි ගාණක් අත්හරින්නේ නැතුව බුදුහාරව බොහොම දල්හ පරක්‍රමයෙන් යුතුව බුදුහාර උත්සාහ කරා. බුදු වෙන්න කලින් බෝධිසත්වයා හැටියට උත්සාහ කරා. ඒතර අපිත් බලන්න ඕන අපේ ජීවිතය තුළ බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ උත්ථාන සම්පදාව අපේ සිතේ ඇති වෙලා නැති කෙලෙස් එපෙදෙන්න දෙන්න හොඳ නැහැ. ඇති වෙලා තියෙන කෙලෙස් අකුසල් සිතුවිලි අපේ හිතෙන් බැහැර කරන්න ඕන. එතකොට ඒ උපදින්න තියෙන කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ. ඉපදිලා තියෙන ඒවා බැහැර කරන්න බලනවා. ඒ වගේම අලුතෙන් කුසල් වඩනවා. ඒ වගේම මේ දක්වා කරපු නැති කුසල් කරනවා. මෙන්න මේ විදිහට සතර සම්‍යක් ප්‍රදාන වීරිය අපි වඩන්න. එතකොට ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩපුවාම ඒ නගරේ ආරක්ෂා වෙන හමුදාව හැටියට අපිට වීර්ය, පරාක්‍රමය, ධෛර්යය කියන එක අවශ්‍යයි.
ඊගාවට මේ නගරේ ඉන්න දොරටු පාලකෙක්. මේ දොරටු පාලකයා කවුද? සිහිය. සිහිය කියලා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් සිහිය නැති වුණා කියලා අපි දොස්තර මහතුරුන්ට වෛද්‍යවරුන්ට කියලා සමහරට සිහිය නැති වුණාම සිහිය ගන්නවා. ඒ සිහිය වගේම සතිය කියන එකක් අපේ ධර්මයේ දේශනා කරනවා. දැන් ගොඩාක් අයට මේ ලෝකයේ තුල කාර්ය බහුලතාවය වැඩි. දුරකථන තියෙනවා, iPad තියෙනවා, iPhone තියෙනවා, රූපවාහිනී වැඩසටහන් තියෙනවා, පත්තර තියෙනවා. දැන් අපි මේ තොරතුරු ගංගාවක ඉන්නේ. මේ තොරතුරු ගංගාවේ ගිලිලා මේ අපිට අපිම දන්නේ නැහැ මොකක් කරනවද මොකක් කරන්න ඕනද මොකක් කරන්න ඕන නැති මොකද්ද කියලා මේ විදිහට අපි සමහර වෙලාවට තොරතුරු වැඩිකම නිසාම බොහොම අතුරු අපි අතරමං වීමක ලෝකේ ඉන්නේ. ඒතකොට අපේ සිහිය හැම වෙලාවෙම මොනවා හරි බාහිරින් එන කුණු ගොඩවල් අපේ ඔළුවට වැටෙනවා. මනසට වැටෙනවා. එතකොට අපේ සිහිය නැති වෙනවා. මේ දොරටු පාලකයාට තියෙන එක දොරයි මුර කරන්න. මේ නගරෙටම ඇතුල් වෙන්න තියෙන එක දොරයි. හැබැයි අපේ ධර්මයේ තුල බලන්න අපේ ශරීරය අරගෙන බලපුවාම ඇහෙන් අපට තොරතුරු දත්ත එනවා. ඒ වගේම කනෙන් අපට තොරතුරු දත්ත එනවා. නාසයෙන් එනවා. මේ විදිහට හිතෙන් එනවා. මේ විදිහට තොරතුරු දත්ත හයක් මාර්ග හයක් ඔස්සේ එනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ හතරක් ඔස්සේ මේ තොරතුරු ගලාගෙන එනවා. මේ ගලාගෙන ඇවිදilla අපේ මනස වික්ෂිප්ත කරනවා. එහෙම නැත්නම් කලබල කරනවා. අපේ මනස අනාථ කරනවා. අපේ මනස එහෙම නැත්නම් වැරදි මාර්ගවලට මේ සිහිය නැතිකම නිසා යොමු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සිහිය අපි දියුණු කරන්න ඕන. සිහිය දියුණු කරේ නැත්නම් අපේ ජීවිතය තුළ අකුසලම් පජහති. අකුසලේ දුරු කරන්න බෑ. ඒ වගේම කුසලම් භාවති. කුසලයේ වඩන්නත් බෑ. සාවජ්ජම් පජහති. වැරද්ද ප්‍රහාණය කරන්නත් බෑ. අනවජ්ජම් භාවේති. වැරදි කරන්න ඒ භාවිතා කරන්න දියුණු කරන්න හේතු වෙනවා. ඒ වගේම සුද්ධං අත්තානං පරිහරಂತಿ. සුද්ධ වූ පිරිසිදු වූ ආත්ම භාවයක් ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ සිහිය දියුණු කරන්න ඕන. ඉතින් බෞද්ධ හැටියට බොහෝම අඩුවෙන් තමයි මේ භාවනාව අපි කරන්නේ. දැන් බලන්න ඇමරිකාව, එංගලන්තේ, කැනඩාව මම මේ රටවල් වල සමහර අවස්ථාවල වැඩම කරා. මම ඒ රටවල් වල පාසල් වල පවා ඒ ළමයින්ට මේ භාවනා වැඩසටහන් ඒව කරනවා. අපට ආරාධනා කරන ඉස්කෝලේට ඇවිදilla ඒ භාවනා වැඩසටහන් කරලා ඒගොල්ලන්ට හඳුන්වලා දීලා කියලා දෙන්න. දැන් බෞද්ධ හැටියට අපි බෞද්ධ ධර්මයේ තියෙන දේවල් අපි එච්චර ප්‍රයෝජන ගන්නෙ නැහැ. අපි ගොඩාක් වෙලාවට මේ බාහිරින් ගොඩාක් දේවල් හොයන්න බලනවා. දැන් බලන්න එක්තරා මිනිහෙක් හිටියා. ඒ මිනිස්සයා ඇතුළු රටේ ඉන්න ගොඩාක් පිරිසක් එක දෙයක් හෙව්වා. මොකක්ද හෙව්වේ? රජතුමාගේ කුමරියක් හිටියේ. ඒ කුමරියට හිටියා බොහොම වටිනා මාලයක් තිබුණා, දියමන්ති මාලයක්. මේක නැති වුණා හදිස්සියේ. දැන් රජතුමාගේ කුමරිය කෑම බීම ගන්නෙත් නැහැ. බොහොම හිත අසතුටටපත් වෙලා ඉන්නවා. ඉතින් රජතුමාට අවශ්‍ය වුණා මේ කොහොම හරි මේ මාලේ හොයලා දෙන්න. ඉතින් ඔහු මහා අනබෙර ගහලා මේ මාලේ වටිනාකමටත් වඩා තෑගි භෝග ලබා දෙනවා මේ මාලේ හොයලා දෙන්න. ඉතින් එක තරුණයෙක් මේක හොයමින් නගර ගම්දන ඔස්සේ එයා ඒ අදහස තියාගෙන මේ තෑගි ටික ගන්න ඕන කියලා හිතාගෙන මේ නගර ගම්දන ඔස්සේ යනකොට එයාට එක තැනකදී දැක්කක් බොහොම ජරා ජීර්ණ වෙච්ච ජලාශයක්. ඒ ජලාශයේ යන්තම් බොර නැති වෙලා තියෙනකොට එයාට පෙවුණා මේ ජලාශය පතුලේ මේ කියන මාලේ ස්වභාවය තියෙන එකක් තියෙනවා කියලා. ඉතින් අකමැත්තෙන් වුණත් බොහොම මඩ සහිත පල් වෙච්ච වතුර වලක් වෙන මේකට බැහැලා එයා බැලුවා නෑ. බලපුවාම එතන මාලේ හම්බුනේ නෑ. ඉතින් ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් මෙයාට පුදුමයි ආයෙ බලනකොට වතුර මේ වුණාම ආයෙ පේනවා. මෙහෙම හතර වතාවක් විතර බැස්සා නමුත් මාලේ හොයාගන්න බැරි වුණා. එතනින් ගියා යම්කිසි ආගමික නායකයෙක්. එහෙම නැත්නම් ආගමික පූජකයෙක්. ඔහු එහව මොකද ඔබ මේ මඩ නාගෙන මොකද මේ අපරිසිදු ඉන්නේ කියලා. ඉතින් ඒතකොට කිව්වා මෙන්න මෙහෙම මේ රයි. එයා කියන්න කැමති වුණේම නෑ. තුන් වතාවක් මහව කැමති. හතරවෙනි වතාවේදී අක්කමැත්තෙන් කිව්වා මෙන්න මේ මාලයක් තියෙනවා. මේක හොයනකොට මම මේ වතුර තියෙනවා. එතකොට එයා කිව්වා සමහරලාට ඔය මාලේ ඔතන වතුර නෙමෙයි. ඔතන උඩ ගහක කොහේ හරි රැඳිලා ඇති කියලා එයා බලනකොට කල්පනාවෙන් පරිස්සමෙන් වටපිට බලනකොට එයාට පේනවා මේ ගහක අත්තක මේ මාලේ රැඳිලා තියෙනවා. ඉතින් එයා ගිහිල්ලා ඒක අරගෙන තෑග්ගක් ගත්තා. අපි හැම වෙලාවෙම ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ තමයි. අපි හොයන්න ඕන දේ හොයන්නේ නැතුව හොයන්න ඕන තැන හොයන්නේ නැතුව අපි බාහිරේ හොයනවා.
දැන් ගොඩාක් සැනසීම අපි හිතනවා මේ මැක්ඩොනල්ඩ් එකේ තියෙනවා එහෙම නැත්නම් මේ සුපර් මාකට් එකේ තියෙනවා මේ භාණ්ඩේ තියෙනවා මේ දේවල් වල තියෙනවා කියලා අපි බාහිරේ තමයි ගොඩාක් දේවල් වල සැනසෙල්ල හොයන්නේ. හැබැයි සැනසෙල්ල තියෙන ඇතුලේ. නිසා සිහිය දියුණු කරන්න ඕන. ඊගාව කාරණය තමයි විදර්ශනාව. මේ ඇතුලේ තියෙන නගරයේ තියෙන පෞර තමයි විදර්ශනාව. ඇතුල් පෞර තමයි විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ ලෝකයේ දේවල් ඇති වෙන හැටි, නැති වෙන හැටි. මේ උදව්‍ය ඥානය කියන එක. උද්‍යත්වය ඥානය කියන එක තමයි මේ ලෝකයේ ඇති වෙන නැති වෙන දේ පිළිබඳ අපි සිහියෙන් නුවණින් බලන එක තමයි විදර්ශනා භාව. ඒ නිසා අපි භාවනාව ලෞකික ජීවිතයේ සාර්ථකත්වය සඳහා වගේම මේ ලෝකය විනිවිද දකින්න මේ ලෝකය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒතර මෙන්න මේ කාරණා ටික තමයි පින්වතුනි මේ නගරූපම සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ දේශනා කරලා තිබෙන්නේ. එතකොට එහි තියෙන ධාන්‍ය වර්ග වලින් නගරේ සමන්විතයි. ලෙඩ රෝග වලට අවශ්‍ය බෙහෙත්, ඒ වගේම තනකොළ මේ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ වගේම අපිත් අපේ ජීවිතය ගුණධර්ම වලින් පෝෂණය කරගන්න ඕනේ. එතකොට එහෙම වුණාම මේ නගරේට යෝධේත මාරයට මහා ප්‍රහාරයක් එල්ල කරත් අපිව ජය ගන්න බෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන වඩාම වටින්නේ තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම, තමන්ගේ ශ්‍රද්ධාව ආරක්ෂා කර ගැනීම, සීලෙන් ගුණයෙන් දියුණු වීම මෙන්න මේවා තමයි අවශ්‍ය. ඒ නිසා අපි එකිනෙකා කරන දේවල් අපි එකිනෙකා තමයි අරන් යන්නේ. අපිට කාටවත් අපේ දේවල් තව කෙනෙකුට දෙන්නත් බෑ. තව කෙනෙකුගේ කුසල් දහම් අපිට ඒ අරගෙන යන්නත් බෑ. ඒ නිසා අපි ජීවිතයේ පිනෙන් පොහොසත් කරගෙන සිහියෙන් දියුණු කරගෙන විදර්ශනාවෙන් අපේ නුවණ වඩාගෙන යන්න ඕන ගමනක් තමයි. ඉතින් මම මේ මොහොතේදී මේ අවස්ථාවේදී මේ හැම දිනාටම විශේෂයෙන් සෙත් පතනවා මේ මෙච්චර කරදර තියෙද්දි තමන්ගේ සංස්කෘතිය ආගම දහම අත්හරින්නේ නැතුව බොහොම හොඳ පිරිසක් හැටියට ශ්‍රද්ධාවෙන් කැප වෙලා සමගියෙන් එකතු වෙලා මේ කරන වැඩේ හරිම ලස්සනයි හරිම වටිනවා. ඉතින් තව තවත් ඔය ඇත්තෝ මේ දේවල් ඉදිරියට කරගන්න අපි ඉස්සරහට උත්සාහ කරා දහම් පාසලක් වගේ පවත්වන්න ඒකත් ඉතින් අපිට කරගන්න බැරි වුණා. බෞද්ධ සමිතියක් වගේ ඇති කරගෙන බෞද්ධ පිරිස එකතු කරගෙන අවුරුද්ද 3 වතාවක්වත් විවිධ ආගමික වැඩවලට යොමු වෙන්න කියලා මම මේ ඇත්තන්ට ආරාධනා කරනවා සිහිපත් කරනවා. එහෙමනම් අද උදෑසන පංචශීලයේ සමාදන් වෙලා සම්බුද්ධ පූජාවන් වෙනවා. ඒ හින්දා මේ විනාඩි 5කින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැති වෙනවලු. හරි දැන් ඉවර කරන්න යන්නේ. ඉවර කරන්න. මේ සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ ඔබගේ නමින් ඔබේ හැදූ වැඩූ ගුරු දෙමාපියන්ට ඥාතීන්ට අනුමෝදන් වේවා. සසර දුකින් අත මිදේවා නිවනින් සැනසේවා. අධ්‍යාපන ලබන යදුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. මේ කොවිඩ් අනතුරෙන් ලෝකේ දුකටපත් වෙලා ඉන්න සියලු රෝගීන් සුවපත් වේවා සැනසෙල්ලටපත් වේවා. ඒ වගේම ඔබේ රැකියා ආදී යම් දුර්වලතා නිසා ඒවා අහිමි වෙන්න යනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ඒවා සුරක්ෂිත වෙලා ජීවිත ගොඩනගා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අපට හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි.